අපි වැඩේ පටන් ගමුද විරාජ්? සති දෙකක් විතර තිස්සේ අහන්න ලැබෙන කාරණාවක් තියෙනවා. තව සති දෙකමාරක් යද්දි ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනවා. ඩොලර් සංචිතේ සතයක්වත් නැහැ කියලා. මේ ලෝකෙ මගුලක් මේකේ රටවැසියන්ටවත් මටවත් තේරෙන්නේ නැති හින්දා මම අද දවසම මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් කරා. මම ඒ ගැන කියන්න හදන්නේ. ඇත්තටම රටක ආර්ථිකය එකපාරම නිකන් ගහක් කඩා වැටෙනවා වගේ කඩා වැටෙනවාද? එහෙම වැටෙන්න පුළුවන්ද? පරමාණු බෝම්බයක් ගහලා සුනාමියක් ඇවිල්ලා වෙන විනාශයක් වගේ ආර්ථිකයක් එක රැයකින් එහෙම විනාශ වෙන්න පුළුවන්ද? එහෙම විනාශ වෙන්නද යනවද? අපේ රටේ බ්‍රිතාන්‍යයන් අපිව පාලනය කරලා යද්දී අපේ රට හදලා තිබ්බ ආර්ථික ශික්ෂණය විනාශ කරේ කවුද? ඒ ආර්ථික ශික්ෂණයද නැත්තේ ඇයි? ඇත්තටම මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට විශේෂයෙන් මහනුවර දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට රන්පවුම් මිලියන 10ක් ලක්ෂයක් හෝ මිලියන 10ක් ණය ගත්තා නම් ඒ ණය ගෙව්වාද? සුද්දා ගෙව්වාද? එතකොට ඇතර මේ මුදල ගෙවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුද්ද රටින් යද්දී ණය ගෙවීම සඳහා නිදන් අරමුදල කියලා එකක් අපේ රටේ පිහිටලා තියෙනවා. මේ නිදන් අරමුදල ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගිහිල්ලා තියෙනවා. නිදහසින් පස්සේ 1942 දී තමයි දෙකේදී ජේ.ආර්. අපූරු පොතක් කියවලා තියෙනවා. ඊට පස්සේ 1947 දී මුදල්මැති වෙච්ච ජේ.ආර්. මහ බැංකුවත් එක්ක කරපු ගණදෙනුව මොන වගේ එකක්ද? අපේ රටේ ඒ වෙද්දි තිබිච්ච ගෙවුම් ශේෂ අතිරික්තය නැති වුණේ ඇයි? ඒක උනේ ආනයන වැඩි වෙච්ච හින්දාද? සුද්ද අපේ රට දාලා යද්දී අපිට මාස 17ක ජීවත් වෙන්න තරම් අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණයක් අර නිදන් අරමුදලේ දාලා තිබුණාට දැන් අප ළඟ තියෙන ප්‍රමාණය ඇත්තටම සති දෙකකටවත් ප්‍රමාණවත් නැත්තේ ඇයි? තවත් විදිහකින් කිව්වොත් එහෙම සුද්දා 1948 ලංකාව දාලා නිදහස දීලා යද්දී දකුණු ආසියාවේ තිබුණු පොහොසත්ම රට ශ්‍රී ලංකාව. මාය වාක්‍ය නැවත කියන්නම් හොයා බලන්න. දකුණු ආසියාවේ තිබුණු පොහොසත්ම රට ශ්‍රී ලංකාව. ඒ වෙද්දී අපිට තිබුණ විදේශ ණය ප්‍රමාණය 104යි. මේ මොහොත වෙද්දී අපේ විදේශ ණය ප්‍රමාණය 165යි. ආර්ථිකය කියන්නේ ගල් ගුහාවක් නොවන නිසා මේ වෙද්දී මේ ආණ්ඩුව සැපයුම් දාමයේ සම්පූර්ණයෙන් කඩා දාලා ඉවරයි. ඒ කියන්නේ කිසිම ව්‍යාපාරිකයෙකුට ගොවියෙකුට කිසි දෙයක් කරගන්න බැරි වෙන්නේ සැපයුම් දාමයේ කඩා දාලා ඉවරයිද? මේ සැපයුම් දාමයේ කියලා කියන්නේ අර සප්ලයි චේන් එක. මේ ආණ්ඩුව මේ සප්ලයි චේන් එක කැඩුවේ කොහොමද? 2020 ඉඳන් එහෙම නැත්නම් පහුගිය මාස 22 අර සීනි බෝල බෝතලයකින් වගේ මහ බැංකුවෙන් සල්ලි අරගෙන මේ වෙද්දී මිලියන් 3000ක් අරගෙන තියෙනවා. මිලියන් 3000ක්. ඒ මිලියන් 3000ක් කියන එක ආර්ථික විශේෂඥයෝ කියන්නේ හරියට මිලියන් 3000ක සීනි බෝල කෑවා වගේ වැඩක් වෙලා තියෙනවා කියලා. IMF එකෙන් ණය ගන්නේ නැතුව චීනගෙන් ණය ගත්තාම මොකද්ද වෙච්ච වාසිය? චීනා කවදාවත් ලංකාවට පිනට ණය දෙන්නේ නෑ නේද? සිංහලයා ගාව කතාවක් තියෙනවා මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියලා. ඒ නිසා අපි මේ වෙද්දී ඊටාම හිඟන රටක් බවට පත් වෙලා තියෙන නිසා හිඟන්නන්ට කොහෙන්ද උණුබත් කියන නිසා අද වෙද්දී චීන ගූ පවා අපට රටට ගේන්නට සිද්ධ වෙලා තියෙනවාද? අපිට ගල් අඟුරු නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? කෘෂිකර්මාන්තයේ සම්පූර්ණයෙන් කඩා වැටුනේ අර සැපයුම් දාමය සප්ලයි චේන් එක කඩා දාලා කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන එක නවත්තපු හින්දා. ඔබ දන්නවා මේ වෙද්දි සපුගස් කන්ද පිළිපහදුව වැහිලා තියෙන්නේ. අපිට පොඩි කාලේ
සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා ලංකාවේ නොනිමෙන ගිනි දැල් කොහෙද තියෙන්නේ කොහෙද කියලා. අපි කියනවා සපුගස් කන්ද කියලා. මේක නොනිමෙන ගිනි දැල්ලක්. සපුගස් කන්ද වැහිලා. එතකොට සපුගස් කන්ද වැහිම සහ මේ වෙද්දි දේශපාලනයේ තියෙන දේශපාලකයන්ට විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ සාක්ෂරතාවයේ නැතිවීම සහ මෝඩ චණ්ඩිකම්. ඒගොල්ලෝ කියනවානේ අපි ණය ගන්න නැහැ අපේ කොන්දේසි වලට මිසක් කියලා. දැන් මේ මෝඩ චණ්ඩිකම් වල ප්‍රතිඵලයේ කාටද මුක්ති විඳින්න වෙන්නේ? IMF එක අපිට කොන්දේසි දානව නෙමෙයි. ඇත්තටම අපි IMF එකේ ණයක් ගන්නකොට අපි විසින් කොන්දේසි දානවා ණය ගෙවන්නේ කොහොමද කියලා. ඊළඟට චීන ඊටාම භයානක විදිහට ලංකාවට ණය දෙන එකේ චීනාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? ඒකට දේශපාලන කාරණාවක් මම කියන්නම්. WD ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපතිවර වෙලා ඉන්නකොට අර සියවසක් වෙනුවෙන් උත්සවයක් වෙනුවෙන් ලංකාවේ අගය කිරීමට නිකුත් කරන කාසිය වගේ කාසියක් චීන කොමියුනිස්ට් පක්ෂයේ සීවලි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ මහ බැංකුව නිකුත් කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ විදේශ රටක පක්ෂයක් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසි නිකුත් කරන්නේ නැහැ. හැබැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ සීවලි සංවත්සරය වෙනුවෙන් WD ලක්ෂ්මන් අධිපතිවරයා ඉන්න කාලය ඇතුළත මේම ලකුණු කරලා තියෙනවා. දැන් මේ වෙද්දී අපිට IMF එකේ ණය ගන්න වෙනවා. ඒ බෙහෙත හරි තිත්තයි. මේ තිත්ත බෙහෙත ගන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය සුවපත් කරගන්න බෑ නේද කියලා මතයක් තියෙනවා. ඔබ දන්නවා ගිය සතියේ දැන් මේ වෙද්දී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඉන්නේ ඇමරිකාවේ. එයා මාසයකට ස්වයං විවේකයක් ගන්නට ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ වෙද්දී ඉන්දියාවට ගියා පෞගිය කාලේ. හැබැයි බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය එක සම්බන්ධව ඉන්දියාවවත් ලංකාවවත් රජයක් විදිහට කිසිම ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. මේ වෙද්දී මහකොමසාරිස් කාර්යාලයේ කරපු ප්‍රකාශය හැර දැන් අපිට අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් පිරිපහදු කළ තෙල් ගේන්න වෙනවා. මේ තෙල් ගේන්න වෙන්නේ බටයක් දිගේ බොහෝ වෙලාවට නැව් මාර්ගයෙන් නෙවෙයි. එතකොට ත්‍රිකෝණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු පිරිපහදු තෙල් වලින් පිරෙන්න පටන් ගත්තාම විතරයි අපිට ගොඩේමක් තියෙන්නේ. සපුගස් කන්ද සදාකාලිකව වැහි යෑමේ අර්බුදයක් තියෙනවා. අපේ රට ලස්සන රටක් වුණාට මේ රටේ තිබිලා තියෙන නිසා තියෙන්නේ කැත ආර්ථිකයක්. රජ කාලේ පවා රටේ රජුරුවන්ගේ භාණ්ඩාගාරයේ අතිරික්තයක් තිබුණා. මේක කපටි තක්කඩි දේශපාලකයන් විසින් මේ වෙද්දි විනාශ කරලා තියෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කිව්ව රාජ්‍ය සේවයේ බරක් කියලා. හැබැයි ඊට අවුරුදු දෙකකට කලින් එයාගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ කාලයකට කලින් ලක්ෂයකට රජයේ රැකියාව දුන්නා 60000ක් පත්වීම් දුන්න උපාධිධාරීන්ට. දැන් රාජ්‍ය සේවයේ බරක් වුවම මේ ගොඩනැගීමත් මේ ප්‍රකාශයක් දෙගොල්ලන්ම අයිති වෙන්නේ ඒගොල්ලන්ට. අපි හරියට වතුර නැති කාන්තාරයක් වාගේ රට සල්ලි නැති ශ්‍රී ලංකාව. ඒ නිසා මේ වෙද්දී හාල් පොල් පෙට්‍රල් ඩීසල් ගෑස් ගන්න පොලිමේ ඉන්නවා වෙනුවට විදේශ විනිමය ගැනීම සඳහා මේ වෙද්දී පොලිමට ගිහිල්ලා තියෙනවා. අපේ අපනයන පරිභෝජනය ඉහළ ගිහිල්ලා ආනයන අඩු වෙලා ආර්ථිකය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මේක හරියට ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරන්නේ අපිට ණයට නගුලක් දුන්නකින් පස්සේ ඒ නගුල විකුණලා ගෙදර ගෑණිගේ මගුල කෑවාම ණය ඉල්ලුවාම කුසියේ තියෙන වළං දෙන්න ලෑස්ති වෙනවා වගේ ආර්ථිකයක් තමයි ලංකාවේ තියෙන්නේ කියලා. මොකද ලංකාවේ ආර්ථිකයේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ආර්ථික සාක්ෂරතාවයේ පිළිබඳව ආර්ථික විද්‍යාවේ සාක්ෂරතාවයේ ඇගයීම් පිළිබඳව කිසිදු ඇගයීමක් හැදෑරීමක් නැති අය. අපේ ආනයන පාලනය කළ යුතු බව ඇත්තක් වුණාට විශේෂයෙන් යෙදවුම් නිෂ්පාදන ලංකාවට ගේන්න ඕන. යෙදවුම් නිෂ්පාදන ගේන්න නැති වුණාම අපිට කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් අපි පාවිච්චි කරන ටෙක්නොලොජි පාවිච්චි කරන දේවල් තිබුණොත් විතරයි ලංකාවේ ෆිල්ම්ස් කරන්න පුළුවන්. YouTube කෙනෙකුට YouTube එකක් කරන්න පුළුවන්. කොල්ලෙකුට ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම ස්මාර්ට් ෆෝන් එකක් තිබුණොත් තමයි ඌට ඔන්ලයින් ක්ලාස් දෙන්න පුළුවන්. මේ නිෂ්පාදන ලංකාවේ තහනම් කරන් වෙන්නේ බලපෑවේ අනිත් පැත්තට රසායනික පොහොර තහනම් කිරීමෙන් උනේ
ඒ යෙදවුම අහිමි වුණාම ගොවි නිෂ්පාදනයේ සම්පූර්ණයෙන්ම කොට උඩ ගිය එක. ඒ නිසා මේ වෙද්දී ලංකාවේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ලංකාව අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ වෙද්දී ලංකාවේ බිස්කට් පවා නිෂ්පාදනය කරන්නේ පිටරටවල් වල. ලංකාවේ ගාමන්ට් විශාල ප්‍රමාණයක් ලංකාව හැර ගිහිල්ලා තියෙනවා. රැකියාවල් අහිමිවීම පවතිනවා. විදේශ ප්‍රතිපත්තිය හරියට අතුරේ යමක් වගේ නිසා විදේශ ප්‍රතිපත්තිය බිඳවැටලා තියෙනවා. 1979 දී වර්ණසේන රාසපුත්ත මහ බැංකුවේ අධිපතිවරයාලා ඉද්දී රොනීද මැල් ලංකාවේ මුදල් මන්ත්‍රයා ඉද්දී කළ ක්‍රියාදාමයන් පිළිබඳව නැවත හොයා බලන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ වෙද්දී පී.වී. ජයසුන්දර පිළිබඳව ආර්ථික ඝාතකයෙක් කියලා මේ වෙද්දී දෙරණේ දිලිත් ජයවීර පොඩි එයාට ලැජ්ජා හිරිතොත් නෑ වගේ ප්‍රකාශයක් දාලා තිබුණා. මම දැක්ක විමල් වීරවංශ ඇමතිවරයා මේ ආර්ථික ඝාතකයා පිළිබඳව ජයත් නැති සුන්දරත් නැති මිනිහෙක් කියලා තිබුණා. මේ එකක්වත් මම දන්න දේවල් නෙවෙයි. මම අද උදේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W විජේවර්ධනත් එක්ක සාකච්ඡාවක් කළා. මම දැන් මේ සාකච්ඡාව YouTube එකට දානවා. මම මේ කිව්ව කාරණා එකක්වත් මම කිව්වේව නෙවෙයි. මේ සියලු දේවල් මට කියලා දුන්නේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W විජේවර්ධන. මම ආරාධනා කරනවා ලංකාවේ ආර්ථිකයේ පිළිබඳව ඒ ආර්ථික විශේෂඥයාට අපි සවන් දුන්නොත් හොඳයි කියලා මේ මොහොත තේරුම් ගන්නට. මොකද මේ සිද්ධ වෙන කිසිදු අටමගලයක් අපිට හරියටම තේරෙන්නේ නැති නිසා. Thank you. මම ලයිව් එක ආවේ අතරම විජේවර්ධන සර්ගේ YouTube ප්‍රෝග්‍රෑම් එක බලන්නට කියලා කියන්නේ මේ කාරණා සියල්ලම මට කියලා දුන්නේ W විජේවර්ධන ආචාර්යවරයා නිසා. Thank you.